අයිබෝවන් එහෙනම් අදත් මේ ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ මම ඉගෙන ගත්ත දේවල් 10 11 ශ්‍රේණි වල නංගිලා මල්ලිලට උගන්නගෙන යන ගමනේ මේ ඒකේ ඊළඟ කොටස. ඉතින් දවස් දෙක තුනකින් මට වීඩියෝ එකක් දාන්නත් බැරි වුණා. ඒකට සමා වෙන්න ඕනේ. කොහොම වුණත් ඉතින් අපි පාඩමක් ඉවර කරා. අපි අන්තිමට ඉවර කරපු පාඩම සුභාෂිතය හැමදේම එදා ඉවරයි. ඉතින් අද තියෙන්නේ අලුත් පාඩම වෙසක් පහන කියන පාඩම තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ කාලය ඇතුළත අපේ O level result එක ආවා. කලින් මම කිව්වනේ මේ ගම විභාගේ ලියලා විතරයි ඉන්න තාම ප්‍රතිඵල නැහැ කියලා. කොහොම හරි ඔන්න සිංහල සාහිත්‍ය රසාස්වාදය කියන විෂයට එකක් මට තියෙනවා. ඉතින් මම මේක කියන්නේ ලොකු කමකටවත් මොකකටවත් නෙමෙයි. ඉතින් තව කෙනෙක්ට ආදර්ශයක් ගන්න. ඒ කියන්නේ මම මේකෙන් කියන්නේ උනන්දුව තියනවා නම් ආසාව තියනවා නම් මේ ලෝකේ කිසි කෙනෙක්ට කරන්න බෑ කියලා කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ කිව්වම කිසි දෙයක් කියන්නේ කිසි දෙයක්. හරි. ඒ කිසි දෙයක් නැහැ කියන කුලක ඇතුළට හැම එකම ඇතුළත් වෙනවා. මොකද කියනවනම් දැන් මේ සිංහල සාහිත්‍ය රසාස්වාදය කියන විෂය ඇතුළතදී ගොඩක් පාඩම් මම ඉගෙන ගත්තේ තනියෙන්. මම ඇත්තම කියනවනම් ඒක තමයි ඇත්ත. මොකද මම පටන් ගන්නෙම මේ සිංහල සාහිත්‍ය රසාස්වාදය කරන්න 11 වසරේදී 10 වසර කරන්නේ චිත්‍ර ඉල්ලලා ගන්න ඉස්කෝලෙන්. ඊට පස්සේ කොහොම හරි ඉස්කෝලෙන් මට අවස්ථාව දෙනවා. එහෙම අරගෙන අපේ අංශයටම මං ලියන අවුරුද්දේ සිංහල සාහිත්‍ය රසාස්වාදය ලිව්වේ මම විතරයි. ඉතින් මට විතරක් වෙනම ගුරුවරයෙක් දෙන්න බැරි නිසා මාව ආෆ්ටර් ස්කූල් තමයි ඒ ටීචර් මට ඉගැන්නුවේ. ඒත් එහෙම උගන්නගෙන යද්දි කොරෝනා ප්‍රශ්නත් එක්ක ගොඩක් දුරට ඒක කරන්න බැරි වුණා. ඉතින් එහෙමයි කියලා මම අතහැරියේ නැහැ. මොකද සාහිත්‍ය කියන්නේ මම ආස දේ, මගේ දේ, බොක්කෙන් එන දේ. ඉතින් මේකේ තියෙන ගොඩක් පාඩම් මම තනියම තමයි පාඩම් කරලා ඉගෙන ගත්තේ. ඇත්තටම සාහිත්‍යයේදී එහෙම පාඩම් කරන්න ඕනි කියලා දෙයක් නැහැ. මේ විභාග රටාවත් එක්ක පොඩි මේ උද්ෘතයක් දෙකක් මතක තියාගන්න තියෙනවා. ඒ ඇරෙන්න පාඩම් කරන්න කියලා සාහිත්‍ය ඇතුලේ මම නම් දන්නේ එහෙම දේවල් තියෙනවද කියලා. මම නම් හිතන්නේ නැහැ එහෙම දේවල් ඇති කියලා. තියෙන්නේ විඳින්න. මොකද සාහිත්‍ය ගැන කතා කරද්දී වින්දනය, රස වින්දනය, මෙන්න මේ ආස්වාදය කියන දේවල් වලින් තොර දෙයක් තවත් නැහැ. ඉතින් එහෙනම් ඒ හැමදේම එක්ක අපි යන් අද අපේ ඊළඟ එපිසෝඩ් එකට මේ වෙසක් පහන. සාහිත්‍ය කියන දේ ඇතුලේ වටින්නේ රසවින්දනයේ කුණාට රසවින්දනයට යන්න කලින් මෙතෙන්දී අපිට පොඩි හැඳින්වීම කියලා කොටසක් තියෙනවා. හැඳින්වීම කොටස. ඉතින් අපි මේ කොටස කියෝගෙන ඒ ගැන අවබෝධයක් ලබාගෙන යමු. මොකද මොකක් වුණත් ඒකත් වැදගත් වෙන හින්දා. විශේෂයෙන්ම මේ වෙසක් පහන කියන කෙටි කතාවක්. මේක වෙසක් පහන කියන්නේ අපි ගැන ඉස්සරහට කතා කරමු. මේකේ හැඳින්වීමෙන් අපිට ගොඩක් දෙයක් අපේ ජීවිතයට ගන්න දෙයක් තියෙනවා. අන්න එහෙම දෙයක් තමයි මෙන්න මේ කියන එකේ හැඳින්වීම. ඉතින් අපි හැඳින්වීම බලාගෙනම අපේ කෙටි කතාවට ගිහිල්ලා ඒකත් රස විඳිමු. විශේෂයෙන්ම මේ වෙසක් පහන කියන කෙටි කතාව ලියන්නේ ජී.බී. සේනානායක. ඉතින් ජී.බී. සේනානායක කියන නම තමයි අපිට ගොඩක් හුරු නම ජී.බී. සේනානායක. ඉතින් මේ ජී.බී. කියන කැලේ තේරුම මොකක්ද කියලා ගත්තොත් මේ සම්පූර්ණ නම ජී.බී. සේනානායකයන්ගේ ගුණතිලක බණ්ඩාර සේනානායක. ඉතින් මේ ජී.බී. සේනානායකයන් ඉපදෙන්නේ 1913 ජූලි මාසෙදි තමයි මුල්ලේරියාවේ දරුවෝ 4 දෙනෙක් ඉන්න පවුලක අන්තිමයා බාලම තැනැත්ත විදිහට තමයි ජී.බී. සේනානායක ඉපදෙන්නේ. ඉතින් ජී.බී. සේනානායක තමන්ගේ මූලික අධ්‍යාපනය ලබනවා ග්‍රෑන්ඩ් පාස් කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ තියෙනවා සාන්ත ජෝසප් විද්‍යාලය. සෙන්ට් ජෝසප් එක. ඉතින් මට මගේ ජීවිතේ එක අවස්ථාවක් හම්බුණා සෙන්ට් ජෝසප් එකට යන්න ගණිතයේ ඔලිම්පියාඩ් තරඟයට. ඉතින් මම එදා නවීත් කියන්නේ මගේ යාළුවෙක්. ඉතින් එයාත් එක්ක අපි දෙන්න ගිය අවුරුද්දේ නෙමෙයි ඊට කලින් අවුරුද්දේ ගියා. ඒ සෙන්ට් ජෝසප් එකට ශාන්ත ජෝසප් විද්‍යාලයේ ග්‍රෑන්ඩ් පාස් වල තියෙන්නේ. ඉතින් ජී.බී. සේනානායකයන්ගේ ඉස්කෝලේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබපු පාසල බලා ගන්න මට එහෙම අවස්ථාවක් හම්බුණා. ඉතින් එතනින් පස්සේ ද්විතීක අධ්‍යාපනයට ජී.බී. සේනානායකයෝ යනවා කොළඹ ආනන්ද විද්‍යාලයට. ඉතින් ඉගෙනීමට ගොඩක් දක්ෂයි. එහෙම කොළඹ ආනන්ද විද්‍යාලයට ගියාට මොකද්ද වෙන්නේ? පියාගේ අභාවයත් එක්ක පවුලේ ආර්ථික අපහසුකම් එනවා. ඉතින් මේ ආර්ථික අපහසුකම් වලට මුහුණ දෙන්න මොකද්ද වෙන්නේ? යාට සිද්ධ වෙනවා තමන්ගේ පාසල් ගමන නතර කරන්න අවුරුදු 14 දී. ඉතින් කොයිතරම්නම් පවුද? ඉතින් එහෙමයි කියලා එයා තමන්ගේ ජීවිතේ නතර කරගන්න නැහැ. එතනින් එයා තමන්ගේ ජීවිතේ හීන වලට යන එක නතර කරන්නේ නැහැ. එයා තමන්ගේ ඉගෙනීම නතර කරන්නේ නැහැ. එතනින් පස්සේ එයා ඉගෙන ගන්නේ සෝත්සාහයෙන්. තමන්ම ගිහිල්ලා තමන් විසින්ම අධ්‍යයනය කරලා ගුරුවරයෙක් උගන්වන්නේ නැහැ.
එයාම ඉගෙන ගන්නවා එතනින් පස්සේ. ඉතින් එතනින් පස්සේ තමන්ගේ උත්සාහයෙන් ඉගෙන ගනිමින් ඉන්න මේ ගුණතිලක බණ්ඩාර සේනානායක, එහෙමත් නැත්නම් අපි කියමු අපේ පුරුදු විදියට ජී.බී. සේනානායක අවුරුදු 18 දී වගේ කොළඹ මහජන පුස්තකාලය ඇසුරු කරන්න පටන් ගන්නවා. ඉතින් මට පොඩි නිහතමානී ආඩම්බරයක් වගේ එකක් දැනෙනවා. මොකද මටත් කොළඹ මහජන පුස්තකාලයේ සමාජිකත්වයේ ගන්න පුළුවන් වීම පිළිබඳව. ඉතින් ජී.බී. සේනානායක අවුරුදු 18 දී විතර මේ කොළඹ මහජන පුස්තකාලය ඇසුරු කරන්න පටන් ගන්නවා. ඉතින් මෙහෙම ඇසුරු කරද්දී තමන්ගේ ජීවිතේ සිංහල සහ ඉංග්‍රීසියෙන් ලියුණු පොත් දහස් ගාණක් කියවනවා කොළඹ මහජන පුස්තකාලේ. පස්සේ කාලෙකදී යාගේ ජීවිතයේදී ජී.බී. සේනානායකයෝ කියනවා මාගේ විශ්වවිද්‍යාලය මහජන පුස්තකාලයයි කියලා. ඉතින් එතනින් අපිටත් ගන්න තියෙන ආදර්ශයක් තියෙනවා. පුස්තකාල භාවිතය කොයිතරම් වැදගත්ද? ඒකෙන් අපිට මොන තරම් දෙයක් ඉගෙන ගන්න පුළුවන්ද කියන එක ජී.බී. සේනානායකයෝ එතෙන්දී අපිට පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ගුණතිලක බණ්ඩාර සේනානායක, ජී.බී. සේනානායක කෙටි කතා ලියන්න පටන් ගන්නවා අවුරුදු 19 දී විතර. අදටත් මෙතුමාන වඩාත් ප්‍රසිද්ධ, වඩාත් සාර්ථක කියලා සැලකෙන්නේ මේ කියන කෙටි කතා කියන විෂයේදී තමයි. ඉතින් අවුරුදු 19 දී තමයි මේක පටන් ගන්න. ඉතින් 19 දී ලියනවා පත්තර වලට ඒත් මේ මෙතුමා ලියන එක කෙටි කතාවක්වත් එක පත්තරයකවත් පළ වෙන්නේ නැහැ. ඉතින් අන්තිමට කොහොම හරි පළවෙනි කෙටි කතාව තෝරගෙන පත්තරයක පළ කරන්නේ දිනමින කියන පත්තරේ. දිනමින පත්තරේ ඒ කාලේ හිටපු ප්‍රධාන කර්තෘවරයා තමයි මාර්ටින් වික්‍රමසිංහ. ඉතින් මාර්ටින් වික්‍රමසිංහ තමයි ජී.බී. සේනානායකගේ පළවෙනි කෙටි කතාව පළ කරන්නේ දිනමින පත්තරේ. එතනින් පස්සේ මාර්ටින් වික්‍රමසිංහ දකිනවා වෙන පුවත්පත්වල සංස්කාරකවරු ප්‍රධාන කර්තෘවරු දැක්කේ නැති වුණාට හෙන මේ ලොකු දක්ෂතාවයක් තියෙනවා මේ ජී.බී. සේනානායකට සාහිත්‍ය ගැන. ඉතින් ඒ නිසා මොකද්ද කරන්නේ? මාර්ටින් වික්‍රමසිංහ ජී.බී. සේනානායකට ලේක් හවුසියේ අවස්ථාවක් දෙනවා. පුවත්පත් කලාවේදියෙක් විදිහට වැඩ කරන්න. ඉතින් ජී.බී. සේනානායක කාලයක් මේ දිනමින පත්තරේ උපකතුවරයෙක් විදිහට වැඩ කරනවා. ඒත් එක්කම සිංහල බෞද්ධයා කියන පත්තරෙත් උපකතුවරයෙක් විදිහට ජී.බී. සේනානායකයෝ වැඩ කරලා තියෙනවා. ඉතින් ජී.බී. සේනානායක ගැන කතා කරද්දී එතුමානෝ තමන්ගේ ජීවිතය ගැන කතා කරද්දී මේ ලෞකිකත්වයට එච්චර වැඩි කැමැත්තක් දක්වපු කෙනෙක් නෙමෙයි. ඒක මේ කොටින්ම කියනවා නම් එතුමානෝ අවිවාහකෙක්, විවාහ වුණේ නැහැ. එතුමානෝ කොයි මේ තමන්ගේ ජීවිත කාලය ඇතුළතදී. ඉතින් ඒකට හේතුවත් එතුමා තමන්ගේ මේ තිබ්බ ඉන්ටර්වියු එකකදී කියනවා මට ලෞකික ජීවිතය ගැන කිසි අදහසක් තිබ්බේ නැහැ. එහෙම කසාද බැඳලා ගෑණියෙක් තියාගෙන ළමයි හදාගෙන ඔය වගේ දේවල් ගැන මගේ අදහසක් තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මම මෙහෙම දෙයක් මම සාහිත්‍ය වෙනුවෙන්ම මගේ ජීවිතේ කැප කරේ කියලා. ඉතින් අවිවාහකෙක් තමයි මේ ජී.බී. සේනානායකයෝ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ජී.බී. සේනානායක ටික කාලයක් අර ලේක් හවුසියේ වැඩ කරලා එතනින් පස්සේ ලේක් හවුසිය අතහැරලා දාලා ගිහිල්ලා තමන්ගේ මුළු ජීවිත කාලෙම කැප කරනවා. මොකටද? සාහිත්‍ය වෙනුවෙන්. ඉතින් එහෙම සාහිත්‍ය වෙනුවෙන් කැප කරගෙන යද්දී ජී.බී. සේනානායකගේ පළවෙනිම පොත පළවෙනි 1945 දී ඒ තමයි දුප්පතුන් නැති ලෝකේ කියන පොත. මේ අපි අද කතා කරන්න යන අපේ පොතට නිර්දිෂ්ට කරලා තියෙන කෙටි කතාව වෙසක් පහන. ඉතින් මේ වෙසක් පහනත් අරන් තියෙන්නේ 1945 දී පළවෙනිම කෙටි කතා පොත පළ වෙනවා දුප්පතුන් නැති ලෝකය ජී.බී. සේනානායකයන්ගේ. ඊට හරියටම අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ 1946 දී පළ වෙනවා ජී.බී. සේනානායකගේ මේ ගොඩාක් කතා බහට ලක් වෙන කෘතිය, එහෙමත් නැත්නම් අග්‍රතම කෘතිය කියලා අපි කියන කෙටි කතා ගැන කතා කරද්දී ගොඩක් කතා බහට බඳුන් වෙන සාකච්ඡාවට ලක් වෙන පොත පලි ගැනීම. ඉතින් මීට කලිනුත් වීඩියෝ එක මම පෙන්නලා තියෙනවා. දැනුත් මම අතේ පලි ගැනීම කියන පොත තියෙනවා. මෙන්න මම පෙන්නන්නම්. දැකලා නැති අයට ජී.බී. සේනානායකගේ පලි ගැනීම කියන පොත විතරයි මම අතේ දැනට තියෙන්නේ. ටික ටික ඉතුරු ඒවත් ටිකක් ගන්න ඕනි. ඉතින් මම ඔබටත් යෝජනා කරනවා ජී.බී. සේනානායකගේ කෘති කියවලා බලන්න ඕන පලි ගැනීම කියන පොත. ටිකක් පොඩි පොතක්, වැඩි ගාණක් වෙන්නේ රුපියල් 250යි මේ පොත. ඉතින් මේ පලි ගැනීම කියන පොත මේ සිංහල කෙටි කතාව ඇතුලේ නෙමෙයි ගොඩක්ම ගත්තොත් මේ සිංහල කවිය කියන එක ඇතුලේ ලොකු වෙනස්කමක් කරපු පොතක් තමයි මම අර පෙන්නපු පලි ගැනීම කියන පොත. මොකද ඉස්සෙල්ලාම සිංහලේ නිදහස් රීතිය එහෙමත් නැත්නම් නිසඳස් රීතිය කියන එක හඳුන්වලා දීලා තියෙන්නේ මෙන්න මේ කියන
පරිගැනීම කියන පොත ඇතුලෙන් කියන එක අවිවාදයෙන්ම පිළිගන්නවා. කවුරු හරි එහෙම නෙමෙයි කියනවා නම් ඒ මනුස්සයාට හොඳටම පිස්සු. මොකද මේක අවිවාදයෙන්ම පිළිගන්න දෙයක්. ඉතින් මේ පොතේ කෙටි කතා අතර කෙටි කතා පොතක් මේක. මේ කවි පොතක් නෙමෙයි, නිසඳස් කවි පොතක් නෙමෙයි, වර්ධව වටහා ගන්න එපා. ඒත් එතෙන්දී ඔයා කල්පනා කරනවාද කොහොමද මේ කෙටි කතා පොතකින් මේ කවි වලට නිසඳස් බිහි වෙන්නේ කියලා. මෙන්න මේකයි වැඩේ. මේ පොතේ තියෙන කෙටි කතා තමයි. ඒ කෙටි කතා අතර පළ කරලා තියෙනවා ගද්‍යත් පද්‍යත් අතරින් රචනා වෙච්ච රචනා විශේෂයක් විදිහට මේ නිදහස් කවි, එහෙමත් නැත්නම් නිසඳස් කවි කියන ඒවා කිහිපයක්. අන්න එතනින් තමයි ඉස්සෙල්ලාම සිංහල කවියට මේ නිසඳස එහෙමත් නැත්නම් නිදහස් රීතිය අවතීර්ණ වෙන්නේ. ඉතින් කොහොම හරි මේ පරිගැනීමෙන් පස්සේ ගොඩක්ම මේ ජී.බී. සේනානායකගේ දායකත්වයේ කැපිලා පෙන්නේ කෙටි කතාවයි කවියයි කියන ශේෂ්ත්‍ර ඇතුළතදී. විශේෂයෙන්ම කෙටි කතාව මේ ගොඩක් සුනම්‍ය සුකනම්‍ය මගකට ගත්ත කෙටි කතාකාරයෝ ගැන කතා කරද්දී අනිවාර්යෙන් මෙතන කියවෙන නමක් තමයි මේ ජී.බී. සේනානායක කියන නම. ඉතින් ඒ වුණාට දැන් කවියයි පද්‍යයි කෙටි කතායි කියන එක ඇතුලේ තමයි මේ ජී.බී. සේනානායකගේ දායකත්වයේ වඩාත්ම ඉස්මතු වෙන්නේ. ඒත් එහෙමයි කියලා ජී.බී. සේනානායක ලිව්වේ කවි කෙටි කතායි විතරක් නෙමෙයි. ජී.බී. සේනානායක තව නවකතා ලියලා තියෙනවා, සාහිත්‍ය කෘති ලියලා තියෙනවා, ඊට පස්සේ පරිවර්තන හිටන් කරලා තියෙනවා. ඒව ගැන ලොකු ලයිස්තුවක් අච්චු පොතේ තියෙනවා. අපි නවකතා ගැන ගත්තොත් මේදා, චාරුමුක, වරදත්ත, අවරගිර වගේ නවකතා ලියලා තියෙනවා ජී.බී. සේනානායක. මේවා ගොඩක් විශේෂ කෘති. පාඨකයෙකු ගොඩක් තදින් වැළඳගත්ත. ඒ විදිහේ ලයිස්තුවක්ම තියෙනවා. අපි ලයිස්තුවම බලමු. පොතේ තියෙනවා. අවරගිර වැනි නවකතාද, දැල් කවුළුව, විලිමි ආදී කොටගත් කාව්‍ය කෘතීන්, ඒත් එක්කම දුප්පතුන් නැති ලෝකයේ පරිගැනීම, මිතුරිය වගේ කෙටි කතා සංග්‍රහ, විනිවිද මధుර වගේ ස්වයං ලිඛිත ආත්ම කතාව, ඒ කියන්නේ ස්වයං ලිඛිත චරිතාපදානයක්. ඉතින් ඒවත් විශේෂ කරලා දක්වන්න පුළුවන්. ඒත් ජී.බී. සේනානායක තමන්ගේ ජීවිත කාලය ඇතුළතදී පොත් 50ක් විතර ලියලා තියෙනවා. දැන් තමයි ඉන්න විශේෂම කාරණාව. මම කලින් කිව්වා මේ හැඳින්වීම කොටසෙන් අපිට අපේ ජීවිතයට ගන්න ආදර්ශයක් තියෙනවා. දෙයක් තියෙනවා කියලා. ඉතින් මේ අපි කතා කරන ජී.බී. සේනානායක සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. එයා ටිකක් විශේෂ කෙනෙක්. මොකක්ද මම මෙතනින් අදහස් කරන්නේ විශේෂයි කියලා. අපි බලමු. එයා මේ තරම් පොත් 50ක් ලියුවට ජී.බී. සේනානායකට තමන්ගේ ජීවිතේ එක්තරා කාලයකදී මේ අන්ධ බව උරුම වෙනවා. ඒ කියන්නේ ජී.බී. සේනානායක උපතින්ම අන්ධ නැහැ. ඒ ටිකින් ටික ජී.බී. සේනානායකගේ පෙනීම නැති වෙලා ගිහිල්ලා අන්තිමට අන්ධභාවයට පත් වෙනවා. ඉතින් අන්ධභාවයට පත් වුණා කියලා ජී.බී. සේනානායක තමන්ගේ මේ ලේඛනේ ලිවීම අතාරින්නේ නැහැ. එයාගේ ජී.බී. සේනානායකගේ මේ පොත් 50න් පොත් 20ක් විතර ලියවෙන්නේ ඒ අන්ධභාවයෙන් හිටපු අවුරුදු කිහිපය ඇතුළත. ඉතින් බලන්න ඒක කොයිතරම් දෙයක්ද. ඇස් පේන්නේ නැතුව ගියා කියලා එයා නිකන් හිටියේ නෑ. පොත් 20ක් ලියනවා ඒ කාලය ඇතුළතදී. ඉතින් එතනින්ම පේනවා අපිට කොයිතරම් දෙයක් එයාගේ ජීවිතෙන් ගන්න තියනවද කියන එක. හිත ඇත්නම් පත කුඩාද කියන එක. විශේෂම කාරණේ ඕක විතරක් නෙමෙයි. වෙන්න විශේෂම කාරණේ ජී.බී. සේනානායකගේ අවසාන සාහිත්‍ය නිර්මාණයේ විදිහට අපිට හම්බ වෙන්නේ රාත්‍රිය කියලා මාතෘකාවකට ලියපු කවි පන්තියක්. ඉතින් මේ කවි පන්තියේ ලියලා තියෙන්නේ ඔබ විශ්වාස කරනවද? මරණයට පැය 5කට කලින්. ඉතින් තමන්ගේ මරණයට පැය 5කට කලින් කවියක් ලියපු කෙනෙක් කියන්නේ ඉතින් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ගැම්මක් තමයි ඉතින්. ඉතින් හැම පුද්ගලෙක් තමයි ජී.බී. සේනානායක කියන්නේ. සේනානායක ගැන කතා කරද්දී අපි කිව්වා ජී.බී. සේනානායක අවුරුදු 18 දී මේ කොළඹ මහජන පුස්තකාලය ඇසුරු කරන්න පටන් ගන්නවා. එහෙම ඇසුරු කරද්දී පුස්තකාලෙදී ජී.බී. සේනානායක කිව්වේ සිංහල පොත් විතරක් නෙමෙයි. දහස් සංඛ්‍යාත ඉංග්‍රීසි පොතුත් ජී.බී. සේනානායක මේ පුස්තකාලෙදී කියවන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට බටහිර ආభాෂයෙන් නොමදව ලබා ගන්නවා ජී.බී. සේනානායක මේ බටහිර පොත්පත් කියවලා ඒ දැනුමෙන් පෝෂණය කර ගන්නවා තමන්ගේ ඔළුව. ඉතින් ඒ විදිහට මේ ජී.බී. සේනානායකගේ කෙටි කතා වලට වඩා බලපාපු නිර්මාණ බිහි කරපු ලේඛකයෙක් විදිහට අපිට හම් වෙනවා ගීදමෝපසංග. අපිට මේ ගීදමෝපසංගගේ කෙටි කතාවක් හම් වෙනවා අපේ සාමාන්‍ය සිංහල සාහිත්‍ය සංග්‍රහය කියන පොතේදී. මතක ඇති කියලා මම හිතනවා The Diamond Necklace, ඒ කියන්නේ දියමන්ති මාලය කියන කතාවේදී අපිට හම්බෙන්නේ ගීදමෝපසංගගේ කෙටි කතාවක් තමයි. ඉතින්
ගීත මෝපසං කියන්නේත් මේ සුපිරිම කෙටි කතා කරුවෙක් ලෝක සාහිත්‍යයේ බිහි වෙච්ච ඉතින් ඔබට යෝජනා කරනවා ගීත මෝපසංගේ නිර්මාණත් කියවන්න. ඒ කොහොම වුණත් ගීත මෝපසං මේ අපේ ජී.බී. සේනානායකට ආభాසය ලබා දුන්න ආభాසය ලබාගත් කෙනෙක් විදියට ජී.බී. සේනානායක ආభాසය ලබාගත් කෙනෙක් විදියට සලකනවා ගීත මෝපසං ඉතින් ඒත් එක්කම මම කලිනුත් කිව්වා ජී.බී. සේනානායක කියන්නේ සිංහල නිදහස් කාව්‍ය ආකෘතිය පුරෝගාමියා විදියට සලකන පුද්ගලයා. ඉතින් මේ ජී.බී. සේනානායක පරිවර්තකයෙක් කියලාත් මම කලින් කිව්වා. ඔව් මෙන්න ඒකට සාක්ෂියක් මම දෙන්න යන්නේ. ජී.බී. සේනානායක සුප්‍රසිද්ධ පර්සියානු ලේඛකයෙක් ඉන්න ඕමාර් ඛයියාම් කියන. ඉතින් ඕමාර් ඛයියාම්ගේ රුබයියාට් කියලා පොතක් තියෙනවා. ඒක අති ප්‍රසිද්ධ පොතක්. ලෝකයේ පුරාම සුප්‍රසිද්ධයි. ඉතින් ඒ පොතත් එයා සිංහලයට පරිවර්තනය කරනවා. ඒ කරන්නේ කොහොමද? අර නිදහස් රීතිය, නිසඳැස් රීතිය යටතේ තමයි මේක පරිවර්තනය කරන්නේ. අර ජී.බී. සේනානායක ගොඩාක් පොත් තියෙනවා, ගොඩක් නවකතාත් තියෙනවා. ඒ නවකතා අතරින් තුනක් තියෙනවා. මේදා, චාරුමුඛ, වරදත්ත. ඉතින් ඔන්න ඔය කියන පොත් තුන මේ ලේඛකයන්ගේ පාඨකයන්ගේ නොමද ඇගීමටත් නොමද ਵਿਚාරයටත් ලක් වෙනවා. ඉතින් මේ පොත් තුන ගත්තාම මේ පොත් තුන ලියලා තියෙන වෙන පුස්තේමාවන් යටතේ නෙමෙයි. මේ පොත් තුනම ලියවිලා තියෙන්නේ සර්වකාලීන තේමාවන් යටතේ. ඒ කියන්නේ මේ දැන් අද කතා කරන අපි අදත් කතා කරනවා ඒ ගැන මේක අදටත් ගැලපෙනවා. ඒ 1900 ගණන් වල ජී.බී. සේනානායක හිටපු ගණන් වල ඒක ලියපු කාලෙටත් ගැලපෙනවා. හෙට දැන් සමහර විට අපේ ළමයි මගේ ළමයා කියවන පොත අරගෙන මගේ ළමෙක් ගිහිල්ලා දැන් දවසක ජී.බී. සේනානායකගේ ඔය මේදා චාරුමුඛ වරදත්ත කියන පොත් තුන අරන් කියවද්දී ඒ ළමයාගේ ඒ කාලෙටත් ගැලපෙන විදියට සර්වකාලීන තේමාවන් පදනම් කරගෙන තමයි මේ කියන පොත් තුන ලියවිලා තියෙන්නේ. ඉතින් ජී.බී. සේනානායක ගැන තව මෙතන තියෙනවා. ඉතින් මේ කෙටි කතාවයි කවියයි කියන ශාස්ත්‍රය ඇතුළතදී තමයි ජී.බී. සේනානායක ගොඩක් හැපිලා පේන්නේ. ඒත් එතනින් මෙයා නැවතුනේ නෑ. මෙයා නවකතා ලිව්වා. එතනින් නැවතුනේත් නෑ. සිංහල සාහිත්‍ය ගැන අධ්‍යයනය කරන්න පොත් ලිව්වා. මොනවද එහෙම ලියපු පොත්? අපි බලමු. සිංහල සාහිත්‍ය විෂයට අපේ ජී.බී. සේනානායක ලියනවා මෙන්න මෙහෙම පොත් ටික. සාහිත්‍ය සේසම්, සාහිත්‍ය විග්‍රහය, සාහිත්‍ය ධර්මතාව කියන පොත් වගේම සාහිත්‍ය දර්ශන සිතුවිලි කියලා තමන් අන්ධ භාවයට පැමිණුණාට පස්සේ ලියපු පොතත් විශේෂයෙන්ම සම්භාවනාවට පාත්‍ර වෙනවා මේ අදට. ඒත් එක්කම එතනින් නැවතුනේත් නෑ. සුරංගනා කතාත් ලියලා තිනවා ජී.බී. සේනානායක. උදාහරණ විදිහට ගත්තොත් මල් කුමාරි, හාල්මැස්සා, රත් හඳුන් රූපය, හීනය, අබ කතාව, මහලෝභයා වගේ සුරංගනා කතා ලියලා තියෙනවා. ඒත් එක්කම මගේ සිතුම් පැතුම්, මම එදා සහ අද වගේ චරිතාපදාන ලියලා තියෙනවා. නවකතා කලාව, බටහිර ශ්‍රේෂ්ඨ නවකතා, විචාර ප්‍රවේශය වගේ ශාස්ත්‍රීය කෘති ලියලා තියෙනවා. රළ බිඳුම, මලපුඩුව, කැකෑරිල්ල, මදුපානි, කෙලෙස් අයුර, එකට එක වගේ නවකතාත් ලියලා තියෙනවා. ඈත බැලුම, ගමන නැටුම කියන කෙටි කතා ජී.බී. සේනානායකගේ ඉතුරු නිර්මාණ. ඉතින් මේ තරම් නිර්මාණ තොගයක් බිහි කරා. ඒ බිහි කරේ තමන් අන්ධභාවයට, තමන් අන්ධ වුණාට පස්සේ. ඉතින් ඒක තමයි ආශ්චර්ය. ඒක තමයි අපිට අපේ ජීවිතේට ගන්න තියෙන ආදර්ශය. ඉතින් මේ අපේ පොතට උපුටාගෙන තියෙන මේ වෙසක් පහන කියන කතාව මම කලින් කිව්වා වගේ උපුටා අරගෙන තියෙන 1945 දී පළ වෙච්ච ජී.බී. සේනානායකගේ පළමුවන සාහිත්‍ය කෘතිය දුප්පතුන් නැති ලෝකයේ කෙටි කතා සංග්‍රහයෙන්. ඊට පස්සේ පොතේ තියෙනවා මෙහි කියවෙන්නේ කියලා කතාව ගැන හැඳින්වීම. ඒත් අපි මොකටද ඒ තරම් ඉක්මන් වෙන්නේ? හදිස්සියේ කතාව ගැනයි එහෙම කඩාගෙන පහින්නේ. අපි කතාව දැන් ක්‍රමයෙන් ගිහිල්ලා අපි බලමු කතාවේ මොනවද වෙන්නේ කියන එක. ඒත් මම මෙතෙන්දී අන්තිම වශයෙන් මේ හැඳින්වීමෙන් ගන්න කැලලක් තියෙනවා. කතුවරයා එකී සිද්ධි පෙළ මනාව ගලපමින් දරුවන්ගේ ලෝකයේ සිත්තම් කරන ආකාරයේද මේ දරුවන් එකිනෙක අතර වන ආදරයේ කරුණාව තියුණු ආකාරයෙන් විවරණය කොට දැක්වීම නිසාම මේ කෙටි කතාව පාඨකයා තුළ චමත්කාරය දනවන අපූර්ව නිර්මාණයක් බවට පත් වී ඇත. ඔව්. ඉතින් මේකෙදි ගොඩක් දුරට මේ පාඩමේ ਵਿਚාර එහෙමත් නැත්නම් රසාස්වාදින්නේ ඔන්න ඔය කියන දරුවන්ගේ ලෝකයේ මේ දරුවෝ දකින්න විදිය දරුවන්ගේ මනස මේ වෙසක් පහන කියන කෙටි කතාවෙන් කතුවර හරියටම නිරූපණය කරලා තියෙනවා කියන එක ගැන. ඉතින් හරියටම ඇත්තටම මේ ජී.බී. සේනානායකට පුළුවන් වෙලා තියෙනවද මේ කියන වෙසක් පහන කියන කෙටි කතාවෙන් ළමයින්ගේ මනස හරියටම නිරූපණය කරන්න? අපි බලමු. මේ වෙසක් පහන කියන කතාව ගොඩනැගෙන්නේ කෙටි කතාව ගොඩනැගෙන්නේ
දරුවෝ 3 දෙනෙක් ඉන්න පවුලක් මුල් කරගෙන. ඉතින් මේ කතාව කියන්නේ මේ ඒ පවුලේ ඉන්න මල්ලි. මල්ලි තමයි කතාව කියන්නේ. ඉතින් මේ මල්ලිගේ කෝණයෙන් කතාව ගොඩනගලා තියෙන උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය. ඒ මොකද්ද උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය කියලා කියන්නේ? ඒ කියන්නේ මල්ලි කතාව කියනවා තමන්ගේ පැත්තෙන්. අර ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියන කතාවක් තියෙනවා. එතෙන්දි කතෝරයා මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙමයි මේගොල්ලෝ මෙහෙම හිටියා. මේගොල්ලෝ මෙහෙම කරා. මල්ලි මෙහෙම කිව්වා. ඔන්න ඔහමයි. ඒත් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් නම් මල්ලි තමන්ගේ කතාව කියනවා තමන්ට වෙච්ච විදියට. මෙහෙමයි අයියට වෙසක් කූඩුවක් හදන අදහස ඉස්සෙල්ලාම ආවේ අයියට. ඉතින් අම්මා ඒකට අනුබල දුන්නේ නැහැ. ඒත් මමයි නංගි අයියා ඒකට පෙළඹෙව්වා. ඔන්න ඔය විදිහට මල්ලිගේ කෝණයෙන් තමයි මේ උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව කියන්නේ. ඉතින් එහෙනම් අපි බලමු කතාවේදී මොනවද වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහටම මම කිව්ව විදිහට අයියයි නංගි මල්ලි ඉන්න පවුලක් ළමයි 3 දෙනා ඉන්නේ. අයියට මේ විදි වයස අවුරුදු 14යි, මල්ලිට අවුරුදු 7යි, නංගිට අවුරුදු 6ක් විතර තමයි වෙන්නේ. ඉතින් ඔහොම ඉද්දි මේ අයියට අදහසක් එනවා එකපාරට වෙසක් පොයි දැන් ලං කරලා තියෙද්දි මේ වෙසක් කූඩුවක් හදන්න. අටපට්ටම් කූඩුවක් හදන අදහස අයියට ඉස්සෙල්ලාම එනවා. ඉතින් මේක අයියා කියද්දි අම්මා එහෙම වැඩි මුකුත් කියන්නේ නැහැ. අනේ පුතේ හදන්න කියලා කියන්නේ නැහැ. අම්මා නිකන් ඉන්න ගාණක් නැහැ වගේ. ඒත් අර මල්ලි නංගි මොකද කරන්නේ? අනේ අයියා හදමු කියලා කොහොම හරි මේ අයියාව මේකට පොළඹවනවා. ඉතින් අයියත් හදමු කියලා මොකද්ද කරන්නේ? ගිහිල්ලා උණ පතුරක් හොයාගෙන ඇවිල්ලා ඒ උණ පතුර පළලා දැන් අයියා මේ වැඩේ පටන් අරගෙන ඒ උණ පතුරු හීනියට දැන් මේ කපනවා. හීනියට කපන්න බෑ. ඉතින් මෙහෙම හීනියට කපද්දි මොකද්ද කරන්නේ? මේ මල්ලිටයි නංගිටයි බෑ තාම. මේ අටපට්ටම් කූඩුවක් තියා කූඩුවක් හදාගන්න තියා අර මේ මොකද්ද අර උණ බම්බුව කපන්නවත් බෑ. මොකද මල්ලිට මේ වෙද්දි වයස අවුරුදු 7ක් විතර නංගිට ඒ වෙද්දි වයස අවුරුදු 6ක් විතර. ඉතින් මේගොල්ලෝ බලන් ඉන්නවා අර ඒ අයියා හීනියට කපද්දි අර උණ පතුරු වලට හීනි පතුරු වලට කපද්දි අර උණ බම්බුව හෙන ලොකු වැඩක් කරනවා හෙන විස්මයකින් වගේ බලාගෙන ඉන්නවා මේ දෙන්න. ඉතින් මේ දෙන්නත් අයියගේ ළඟට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මෙහෙම ඉද්දි මේ මල්ලි මොකද්ද කරන්නේ? අර අයියා කපලා පොඩි හීනි තීරු වලට කපන උණ පතුරු අරන් තමන්ගේ ළඟින් තියා ගන්නවා. ඉතින් මෙහෙම මල්ලි හැම මේ උණ පතුරක්ම අරන් තමන්ගේ ළඟින් තියාගන්න එක නංගිට පොඩ්ඩක් අවුල් වගේ. මොන මගුලක් දැකෝ මූ මේ හැම උණ පතුරක්ම අරන් ඌ ගාව තියා ගන්නවා මං ගාව එකක්වත් තියාගන්න නැහැ. මං තියාගත්තා මොකද කියලා නංගි මොකද්ද කරන්නේ? උණ පතුරක් අරන් තමන් ළඟ තියා ගන්නවා. ඒත් එහෙම වුණත් නංගි චුට්ටක් දැන් මේ බයයි වගේ. අර අයියනේ මොකක් වුණත් ඉතින් මොකද්ද කරන්නේ? එයා අයියට පේන්නේ නැති වෙන්න උදුරලා ගණී කියන බය නිසා එයා තමන්ගේ කකුල් දෙක අස්සේ මේ දන හිස් අස්සට මේ උණ පතුර රිංගවලා තියාගෙන ඉන්නේ. ඉතින් එහෙම තියෙද්දි මේ බැරි වෙලාවක්වත් අර අයියා කියන්නේ අවුරුදු 14 යගේ නෙමෙයි අවුරුදු 7 අයියා. හරි. ඉතින් මේ මල්ලි දකී කියලා මොකද්ද කරන්නේ? එයා තමන්ගේ ගවුම ඔන්නෝම බිම විසිදෙනවා. දැන් ඉඳගෙන ඉන්නේ මේ හැමෝම. බිම විසිදද්දි මේක දකිනවා මල්ලිට සැකයක් ඇති වෙනවා. එයා ඒක කරපු විදිහෙන්. එකපාරට මොකෝ මෙයා ගවුමක් දාලා වටේ වහගන්න කියලා බලනවා. බලද්දිම එයාට පේනවා දන හිස ගාවින් උණ පතුරක් එළියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකද්ද කරන්නේ මල්ලි ඇදලා ගන්නවා. උණ පතුර. එහෙමනේ පොඩි ළමයි. අන්න පොඩි ළමයින්ගේ විදිහ හරි ලස්සනට මෙන්න මේ කියන කතාව ඇතුළතදී ජීවි සේනානායකයෝ නිරූපණය කරලා තියෙනවා. දැන් මෙතෙන්දි මල්ලිගේ චරිතය වුණත් බලන්න ඇත්තටම අපේ ජීවිතවල ඉන්න මල්ලිලා වගේ. එන මලවදකාරයෝ. ඉතින් එහෙම ඒ වුණයි කියලා මොනව කරන්නද ඉතින්. ඒ වයසේ හැටි. ඉතින් ඒ විදිහට මේ උණ පතුර අරගෙන ඇදලා දාලා තමන්ගේ ගාවින් තියා ගන්නවා. එකපාරට නංගිගේ මූණ බෙරි වෙනවා. නංගිගේ මූණ බෙරි වෙලා මූණ රතු වෙලා නංගිට දැන් තරහයි. නංගි මොකද්ද කරන්නේ? නංගි හයියෙන් ගිහිල්ලා අර අයියාගේ අවුරුදු 7 අයියාගේ ඔළුව පිටිපස්සට ඩෝන් ගාලා ගහලා ගෙට දුවගෙන යනවා. ගෙට දුවගෙන ගිහිල්ලා දැන් නංගි අඬනවා. අඬද්දි අපේ ගෙවල්ලත් මොකද්ද වෙන්නේ? දැන් නංගි අඬනවනේ. අම්මා දැන් මොකද්ද කරන්නේ? අම්මා මල්ලිට බයිනවා. අර ඇඬෙව්වේ මල්ලි නිසා. ඉතින් ඒක සාමාන්‍ය අපේ ජීවිතෙත් වෙන දෙයක් තමයි ඉතින් ඕවා. අපි හැමෝටම තියෙන අත්දැකීම්. අර මල්ලිට බැනලා මොකද්ද කරන්නේ? නංගිව සනසවනවා. ඉතින් දැන් අර විදිහට නංගි දුවනවා අඩාගෙන අම්මා සනසනවා නංගිව මල්ලිට බැන. දැන් මේ ඒ සිද්ධි වෙලා ඉවරයි. අයියා දැන් අර විදිහට තීරු කපලා හීනියට කපලා දැන් ඒවා එකතු කරලා දැන් උන්න අටපට්ටම් කූඩුව හදලා ඉවරයි. මේ අටපට්ටම් කූඩුව සැකිල්ල. ඉතින් මේ සැකිල්ල හැදුවහම මේ දැන් ලොකු කූඩුව තමයි. මේ ලොකු කූඩුව
හදන්නේ කොහොමද? පැටව කූඩු 20ක් වටේට එල්ලෙන්න. 20කට මේ මැදට එල්ලෙන කූඩු විදියට තමයි අර අටපට්ටම් කූඩුව හදන්නේ. මේක හැදුවට පස්සේ මේක පොඩි එකක් නෙමෙයි. පැටව කූඩු 20ක් එල්ලනවා ගුවම ඉතින් තේරුම් ගන්න බෑ ඒකේ තරම. මේක හැදුවට පස්සේ එතන සාලේ මේගොල්ලෝ ඉඳගෙන හදන්නේ කෑම මේසේ තරම් මේක උසයි. ඊට පස්සේ මොකද කරන්නේ? අයියා මේ සැකිල්ල අරන් ගිහිල්ලා එක තැනකින් තියලා අර පැටව කූඩු හදන්න පටන් ගන්නවා. ඉතින් මේ පැටව කූඩු ටික හදනවා දැන් අර ආපහු උණ පතුරු මේ හීනි තීරු වලට කපලා ඊට පස්සේ ඒව සැස මට්ටම් කරලා හොම රැහැලා මට්ටම් කරලා දැන් අයියා අර පැටව කූඩු හදනවා. ඉතින් මේ පැටව කූඩු හදන්නේ කොහොමද? මේ ප්‍රධාන කූඩු අටපට්ටම් කූඩු වට එල්ලන්න කූඩු 4ක්. ඒ කූඩු 4 වට එල්ලන්න තවත් කූඩු 10කුත් හදනවා. ඉතින් මල්ලි දැන් මේ දිහා බලන් ඉන්නවා. මල්ලිට මේක නිකන් දැන් පුදුමයි වගේ. හරි ආසයි. ඉතින් මල්ලිට හිතෙනවා දැන් අයියා ටිකක් ඉක්මන් මදිද මේ හිමින් වැඩ කරනවා වගේ ගතියකුත් මල්ලිට දැනෙනවා. ඉතින් කොහොම හරි අන්තිමට අයියා ওই විදිහට පැටව කූඩු ටිකක් සැකිලි හදලා ඉවර කරනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඒ ටික දැන් අතු බැන්දොත් ඒවා ටිකලා සෙට් කරොත් මොකක්ද වෙන්නේ? ඒ ටික ගෙදරින් එළියට ගන්න බැරි තරම් ලොකු වෙනවා. ඇයි දොරට වඩා කූඩු විශාල හින්දා. ඉතින් අයියා මොකද්ද කරන්නේ? අයියා ඒ ටික අරගෙන යනවා. මේගොල්ලන්ගේ වත්තේ තියෙනවා පොඩි පොල්ලතු එහෙම අඩුක් කරපු නෙමෙයි. පොල්ලතු හෙවිලි කරපු මඩුවක්. ඒ මඩුව ප්‍රධාන වශයෙන්ම හදලා තියෙන්නේ මේගොල්ලන්ගේ මේ ඉස්කෝලේට අරගෙන කරත්තේ දාලා තියන්නේ. ඒ කරත්තේ දැම්මහම මේ මඩුව පිරෙන්නේ නැහැ. මොකද ඒක ටිකක් ලොකු එකක් කරත්තේ ගන්නට හදපු එකක් නෙමෙයි. ඉතින් මේ මඩුවේ තව හාන්සි පිටුවකුයි සෝපාවකුයි කැඩිච්ච ඔන්නෝම බඩු ලට්ට ලොට්ට ටිකක් තියෙනවා. ඉතින් අයියා මේ කූඩුව අරගෙන ඒ කූඩු පැටව ටික ඔක්කොම අරගෙන යනවා. අර මඩුවට මොකද අතු බැන්දට පස්සේ මේක ගෙදරින් එළියට ගන්න බැරි වෙන හින්දා. ඉතින් ওই විදිහට මේ අයියා මේ කූඩුවත් අරන් ගිහිල්ලා දැන් ඒකේ ඇතුළට බහැලා එහෙම දැන් ওই ටික සෙට් කරලා සවුකොළ අලවනවා. දැන් නංගි මල්ලි මොකද්ද කරන්නේ? ඒගොල්ලොත් ගිහිල්ලා මඩුව ගාවට වෙලා බලන් ඉන්නවා. අයියා ගැන ගත්තොත් අයියා මල්ලිට වඩා අඟල් 10කට වඩා උස නැහැ. ඒත් අයියටත් ඒ කූඩුව ඇතුළට බහින්න පුළුවන් වෙච්ච එක ගැන මේගොල්ලන්ට ගොඩාක් සතුටුයි. අයියා ඇත්තටම ගත්තොත් අඟල් 10කට වඩා උස නැහැ මල්ලිට වඩා. ඒ වුණාට මේගොල්ලන්ට ලොකු සතුටක් තියෙනවා අයියටත් මේ කූඩුව ඇතුළට බහින්න පුළුවන් අනේ මෙච්චර ලොකු කූඩුවක්ද කියලා. ඉතින් ඊට පස්සේ මොකද්ද කරන්නේ? අයියා සවුකොල් ටික අලවනවා. දැන් අයියා මේ මඩුවට අරන් ගිහිල්ලා මේ අර කූඩුවේ දැන් අතුත් බැඳලා කූඩුවේ දැන් කඩදාසිත් අලවලා ඉවරයි. ඊළඟට ඉතුරුලා තින්නේ මේ කූඩුවට බීක්කු අලවන්න. මේ බීක්කු අලවන්නේ 4 කඩදාසි අරගෙන ඒවා නමලා ඒකට සර්ව පිත්තල කඩදාසි අලවලා. ඉතින් මේක මේ හරිම ලේසි වැඩක් හින්දා මොකද්ද කරන්නේ? ඒක දෙනවා මල්ලිටයි නංගිටයි. ඒගොල්ලෝ තාසාවෙන් බලන් ඉන්න නිසා ඒ වගේම ඒගොල්ලන්ට කරන්න පුළුවන් වැඩක් නිසා අයියා ඒ දෙන්නට දෙනවා බීක්කු හදන්න. ඉතින් මල්ලි නංගි දැන් පැය කීපයක් පැය දෙක තුනක් සහයෝගයෙන් වැඩ කරනවා. දෙන්නත් එක එකමුතුවෙන් දැන් බීක්කු හදනවා. ඒත් දැන් පොඩි ළමයින්ගේ මනෝභාවය පොඩි ළමයින්ගේ තත්ත්වය ඒගොල්ලෝ මොන වගේ කට්ටියද කියන එක ජී.බී. සේනානායක මෙතෙන්දී මේ කෙටි කතාවෙන් හරි ලස්සනට නිරූපණය කරලා තියෙන විදියට උදාහරණයක් අපිට දැන් ඊළඟට හම්බ වෙනවා. දැන් පැය දෙක තුනක් මේගොල්ලෝ සහයෝගයෙන් වැඩ කරාට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? හවස් වරුවේ නංගි ගිහිල්ලා මූණ හොදලා මූණේ පවුඩර් ගාලා පියරු ගාලා අලුත් රැලි ගවුමක් ඇඳගෙන ඇවිල්ලා මෙයා ගාවි වාඩි වෙනවා බීක්කු හදන්න බීක්කු අලවන්න. දැන් මේ ගෑන් ළමයි කොහොමත් එහෙමනේ හොඳට මූණේ පවුඩර් අනම්මනම් දාලා අලුත් ඇඳුම් ඇඳලා අන්න ඒ විදිහට මේ මෝස්තර කාරි විදියට ඉන්න පොඩි කාලේ වුණත් ඉතින් මේ නංගිත් ඒ වගේ තමයි. ඉතින් මේ මෙහෙම ඇවිල්ලා වාඩි වුණාම මල්ලිට පේනවා මේ මෙයා ඇඳන් ඉන්නේ අලුත් ඇඳුමක්. අලුත් රැලි ඇඳුමක්. ඉතින් එයාට එහෙම ඇඳුමක් ඒ වෙලාවේ තිබ්බේ නැති නිසා එයාට පොඩි ඊර්ෂියාවක් වගේ එකක් දැනෙනවා. ඉතින් මල්ලි හිතනවා නංගිව අවුස්සන්න. ඉතින් මොකද්ද මල්ලි කියන්නේ? මල්ලි කියනවා කරලා මොකද්ද අප්පා ඒ ගඳ? හරි ගඳයිනේ කියලා කියනවා. ඉතින් එහෙම කිව්වම නංගි එකපාරට පුදුම වෙලා වගේ මේ මල්ලිගේ මූණ දිහා එන නිකන් විමසුම් සහගතව බලනවා. හොඳට බලන මූණ දිහා. ඊට පස්සේ මල්ලි කියනවා "ඒවලේ මොකද්ද මේ පවුඩර් ගෑවා කියලා ඔය මූණේ තියෙන ගඳ යනවාද?" කියලා කින්ඩියට වගේ මල්ලි කියනවා. මොකද්ද වෙන්නේ නංගිගේ මූණ එකපාරට තරහ ගිහිල්ලා නංගිගේ මූණ එකපාරට විකෘති වෙනවා. තිබ්බට වඩා. ඊට පස්සේ කටත් ඇද වෙනවා. එහෙමද තරහ ගියාම එතකොට මල්ලි කියනවා ඒත් එක්කම
කටත් බලන්නකො නිකන් කිරි අප්පුගේ ලොඹු කට වගේ. කට බලන්නකො කිරි අප්පුගේ ලොඹු කට වගේනේ කට නිකන් කියලා මල්ලි කියනවා. ඒත් එක්කම නංගිට තරහ යනවා. නංගි මොකද්ද කරන්නේ? එයා ඉන්න තැනින් නැගිටලා ඇවිල්ලා මල්ලිට ගහනවා. ටෝන් ගාලා. ඊට පස්සේ මල්ලි ආපහු නංගිට ගහනවා. ඊට පස්සේ නංගි පැනලා මල්ලිගේ මූණ පතුරු ගහන්න ගන්නවා. ඉතින් මේ දෙන්නම දැන් බිම පෙරලි දැන් පොර අල්ලනවා. ඉතින් මේ දෙන්න පොර අල්ලද්දි මොකද්ද වෙන්නේ? අර හදලා තිබ්බ බීග්ගු ටික ඔක්කොම අර කඩදාසිය නම්මනම් මේ දෙන්නට යට වෙලා දැන් ඒව පොඩි වෙනවා. ඉතින් මේ දෙන්න පොර අල්ලන සද්දෙට අයියා දුවගෙන එනවා. ඒත් එක්කම අම්මත් දුවගෙන එනවා. ඊට පස්සේ ඉතින් අයියා උඹලා ගහගන්න කියලා අම්මා දෙන්නටම දෙනවා සම්බෝලේ. ඊට පස්සේ දැන් අම්මගෙන් ගුටි කාලා නංගි මල්ලි දැන් සාලේ මුළු දෙකකට වෙලා අඬන්න ඉන්නවා. අඬන්න ඉඳලා පැය දෙකකට විතර පස්සේ නංගි කඳුළු පිහදාගෙන ආපහු අයියා ගාවට ඇවිල්ලා කියනවා අයියේ අපි යමු කූඩුව බලන්න කියලා. අන්න බලන්න ළමයින්ගේ මනෝභාවය එතනින් නිරූපණය කරලා තියෙන ලස්සන. ඒක හරියට වැඩිහිටියන්ගේ මනෝභාවය නෙමෙයි. අල්ලපු ගෙදර එකත් එක්ක මේ මොකක් හරි බහින් බස් වීමක් වෙලා හරි තරහක් ඇති වෙලා හරි ඒ ඇති වෙච්ච තරහ මහා මිනිස්සු නම් කොහොමද? ඒක දිගින් දිගටම කරගෙන තියාගෙන යනවා. දිගින් දිගට මේ තරහ පවත්වාගෙන යනවා. අවුරුදු ගණන් මාස ගණන් අන්තිමට පවුල් පිටින් වෛරක්කාරයෝ වෙනවා. ඇත්තටම බැලුවොත් හේතුවක් නැහැ. ඒ තරම් දෙයක් වෙන්න මේ මිනිස්සුන්ගේ තියෙන මේ මහාන් තත්ත්වකමයි මානයයි බොරු සෝබනේ අන්න ඒ වගේ දේවල් තමයි හේතුව. ඒත් ළමයි එහෙම නැහැ. බලන්න ළමයින්ගේ ඒ නංගි එච්චර තරහක් ඇති වෙලා ඒ දෙන්න ගහගෙන ඉඳලා පැය දෙකකට පස්සේ ඇවිල්ලා අයියේ අපි කූඩුව බලන්න යන් කියලා ඇවිල්ලා කතා කරනවා. ඒත් මහා මිනිස්සු ඔහොම නැහැනේ. ගොඩක් දුරට රණ්ඩුවක් වුණොත් ඒ රණ්ඩුව දිගින් දිගටම වෛරය දිගින් දිගටම ඇදගෙන යන්න තමයි බලන්නේ. ඒත් පොඩි ළමයි එහෙම නැහැ. ඒගොල්ලන්ගේ හිත හරිම පිවිතුරුයි නිර්මලයි. ජීවිසියන නායක මේක මෙතෙන්දී වෙසක් පහන කෙටි කතාව පුරාවටම මේ ළමා මනසේ තියෙන මේ නිර්මලකම, ඒ පිවිතුරුකම හැම තැනකදීම වගේ නිරූපණය කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මල්ලිත් දැන් නංගිත් එක්ක වටපිට බලලා අම්මා ඉන්නවද කියලා දැන් එළියට බහැලා මඩුව ගාවට යනවා. මඩුව ගාවට යද්දි මේගොල්ලන්ගේ ගෙදර තියෙන දෙහි ගහක්. හැබැයි මේ දෙහි ගහක් තිබ්බට වැඩක් නැහැ. මේ දෙහි ගහේ හැදෙන දෙහි ගෙඩි නිකන් මෙන්න මෙච්ච හිං පිච්චන් ගෙඩි හැදෙන්නේ වැඩක් නැහැ. ප්‍රයෝජනයකට ගන්න පුළුවන් ගෙඩි හැදෙන්නේ නැහැ. ඉතින් මේ දෙහි ගහ ගාවට මේගොල්ලෝ යනවා. මඩුව ගාවටම යන්න බයයි. මොකද අයියා බැනලා එලවයි කියලා. දැන් මේගොල්ලෝ කරදර කරනනේ රණ්ඩු කරලා. ඒ නිසා දැන් අයියටත් කරදර. ඉතින් ඒ නිසා අයියා බැනලා එලවයි කියලා එතෙන්ට යන්න නැතුව අර අතන දෙහි ගහ ගාවට ගිහිල්ලා අයියා කරන වැඩ තියා බලන් ඉන්නවා. ඉතින් එදා රෑත් අර විදිහටම අයියා රෑ තිස්සෙත් පහනක් පත්තු කරගෙන ලාම්පුවක් පත්තු කරගෙන අර කූඩුවේ වැඩ කරනවා. ඒත් මේ දෙන්නට ඉඩක් දෙන්නේ නැහැ. මේගොල්ලෝ රණ්ඩු කරලයි ඒත් එක්ක මේගොල්ලෝ තාම පොඩි නිසා ඉඩක් දෙන්නේ නැහැ මඩුවට. අයියා ඒ මේ පහනේ වැඩ කරන්නේ මඩුවට වෙලා ලන්තෑරුමක් පත්තු කරගෙන. ඒත් මේ දෙන්නට ඉඩක් හම්බෙන්නේ නැහැ අයියා කරන වැඩේ බලන්න. ඉතින් මේ අම්මට පුරුද්දක් තියෙනවා මේ මල්ලිවයි නංගිවයි නිදි කරවන්නේ එකම ඇඳක දෙන්නවම. ඉතින් එහෙම නිදි කරවද්දී නංගි අහනවා නිදා ගන්න කලින් අයියේ අපේ කූඩුව නේද තියෙන ලස්සනම කූඩුව කියලා. එතකොට අයියා කියනවා, ඒ කියන්නේ පොඩි අයියා මල්ලි කියනවා, "ඔව් නංගි අපේ කූඩුව තමයි තියෙන ලස්සනම කූඩුව" කියලා. ඉතින් ඊට පහුවෙනිදා අම්මා මේ නංගිවයි මල්ලිවයි වෙනදට වඩා කලින් නැගිට්ටවනවා. මොකද එදා වෙසක් පොය දවස නිසා. ඉතින් මේ මල්ලි නංගි නැගිටින්නෙම අනේ අර දැන් අර වෙසක් කූඩුවේ මේ අර වෙසක් පහනේ සිහියෙන්. ඒගොල්ලෝ හදපු වටපට්ටම් කූඩුවේ සිහියෙන්. දැන් මල්ලි නංගි නැගිට්ට ගමන් මල්ලිට හිතෙනවා දැන් මුළු ගමම නිකන් ආයේ මේ ගොක්කල ඇදලා කූඩු එල්ලලා බල් පත්තු කරලා උන්නොහම එන සිරියෙන් සරසලා ඇති කියලා. ඉතින් මේගොල්ලෝ නැගිට්ට ගමන්ම මොකද කරන්නේ? නැගිට්ට ගමන්ම ඉක්මනට දුවලා යනවා අර කූඩුව බලන්න. ඉතින් මේත් එක්කම මේගොල්ලෝ එළියට යද්දිම පන්සලේ දැන් අර කාන්ටාර සද්ද ඇහෙනවා. මොකද මේ වෙසක් පොය හින්දා බෙර ගහනවත් ඇහෙනවා. ඉතින් ගිහිල්ලා බලද්දී මේගොල්ලෝ එන ආසාවෙන් යන්නේ. ඒත් ඒ වෙද්දිත් අර පැටව කූඩු ටිකයි මහ කූඩුවයි එකට එකතු කරලා නැහැ. අතු බැඳලා තියෙන්නේ. සවුකොළ අලවල බීක්කු අලවල ඔක්කොම කරලා තියෙන්නේ. ඒ තාම ඒ හැම දෙයක්ම එකට එකතු කරලා නැහැ. ඉතින් මේගොල්ලන්ට චුට්ටක් ඒක පොඩි අවුලක් වගේ දැනුණා. ඒ වුණාට ඒත් එක්කම මොකද්ද වෙන්නේ? ඒගොල්ලන්ගේ ගෙදර වැඩකාරයෙක් ඉන්නවා කිරා කියලා. ඉතින් මේ කිරා කියන වැඩකාරයා ටිකක් උස
තරුණෙක් උස හැඩි දෙවි තරුණෙක්. ඉතින් මොකද්ද වෙන්නේ? කිරා ඇවිල්ලා අර ලොකු කූඩුව අරගෙන යනවා. අයියටත් ඒක උස්සගෙන යන්න බෑ. ඒක කිරා තමයි අරගෙන යන්නේ. ඊට පස්සේ අර පොඩි පැටවු ටික කිරයි අයියයි දෙතුන් පාරක් ඇවිල්ලා ගිහිල්ලා ඒ ටික අරගෙන යනවා පාර අයින්ට. ඉතින් බලද්දි මේ දෙන්න ගිහින් බලද්දි පේනවා මේ ඒගොල්ලන්ගේ වත්තේ පාර අයින්ට වෙන්න උණ ගහක් හිටවලා තියෙනවා. මේගොල්ලන්ට පේනවා. බැරි නම් ඒක හිටවලා තියෙන කිරා ඒගොල්ලෝ නිදාගෙන ඉන්න අතර තමයි කිරා ඒ උණ ගහ හිටවලා තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ අර මහා කූඩුවයි පැටව කූඩු ටිකයි අරන් ගිහිල්ලා ඒවා පාර ළඟදී එකතු කරලා දැන් බඳිනවා. බැඳලා දැන් මේගොල්ලෝ බැඳ ඉද්දි නංගිටයි මල්ලිටයි විශේෂ වැඩක් පැවරෙනවා. ඒ තමයි අර ඒ කූඩුව බලන්න එන කොල්ලන්ටයි කෙල්ලන්ටයි කූඩු ටිකට අත තියන්න දෙන්න එපා. ඒ ටික අත තියන්න දෙන්නේ නැතුව බලාගන්න එක පැවරෙන්නේ නංගිටයි මල්ලිටයි. ඉතින් කොහොම හරි මේගොල්ලෝ මේවා කරලා ඔක්කොම කරලා කූඩුව හදලා දැන් කඹේක ගැට ගහලා වුණොම අර උණ ගහේ මුදුවට අරන් ගිහලා ගැට ගහලා තියෙනවා. ඉතින් මල්ලි මේක දිහා හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. දැන් මේකේ හින පතන් කූඩුවක්. හරි මේ කෑම මේසේ තරම් උස කූඩුව ඊට පස්සේ ඒක වටේට කූඩු හතරක් පොඩි කූඩු හතරක් ඒ පොඩි කූඩු හතර වටේට තව චුටි චුටි කූඩු 10ක්. ඉතින් හින පතන් දඩෝරියන් සයිස් කූඩුවක්. ඉතින් මේ කූඩුව එල්ලුවාම පාරෙන් භාගයකට විතර මේ කූඩුව වැහිලා පාරෙන් භාගයක්ම වැහිලා. ඒ කියන්නේ මේ මෙහෙම මිනිසුන්ට යන්න බැරි තරම් නෙමෙයි. උඩින් බලද්දි පාරෙන් භාගයක්ම හෙවණ වෙලා තියෙනවා මේ කූඩුව හින්දා. ඉතින් මේ මල්ලි බලාගෙන ඉඳි මල්ලිට හිතෙනවා මේ ලොකු කූඩුව නිකන් හරියට පැටවු වට කරගෙන ඉන්න මේ කුරුළු දේනුවක් වගේ කියලා. ඊට පස්සේ මේ හංස දේනුවක් වගේ කියලා. මල්ලි හිතනවා ඊට පස්සේ මට ඒ අදහස එන්නේ නැත්තේ මේ කොහොමත් මේ පොඩි කූඩු වලට කියන්නේ පැටවු කියලානේ. අන්න ඒ නිසා කියලා තමයි මට මේක හිතෙන්නේ නැත්තේ කියලා මල්ලි කල්පනා කරනවා. දැන් අර හුලගහත් එක්ක එද්දී අර රැල් මේ මොකද වෙසක් කූඩුවේ රැලි එහෙට මෙහෙට වෙනවා. ඊට පස්සේ අර බීක් වලින් සද්ද එනවා. අන්න ඒ රැලි එහෙට මෙහෙට වෙන සද්ද මේවත් එක බලද්දි මල්ලිට හරි සන්තෝසයි. ඒ මොනවා වුණත් දැන් වෙසක් කූඩුවක වෙසක් පහනක හරිම ලස්සන බලන්න ඒක ඉටිපන්දම් පත්තු කරන්න බෑ. ඒත් ඉතින් මහදවල් ඉටිපන්දම් පත්තු කරන්න කියලා ඉටිපන්දම් පත්තු කරන්න රෑ වෙනකන් ඉන්න වෙනවා. ඉතින් මල්ලි බලාගෙන ඉන්න විසිල්ලක් නැතුව දැන් රෑ වෙනකන්. ඉතින් ඔන්නෝම ටික හවස් වෙලා මිනිස්සුන් දැන් පන්සල් යනවා. ඉතින් ඒ වෙලාවෙත් මොකද්ද වෙන්නේ? අර කිරයි අයියා ඇවිල්ලා දැන් බානවා අර වෙසක් පහන බිමට ඉටිපන්දම් පත්තු කරන්න. ඉතින් මල්ලිට කියනවා ඉටිපන්දම් ටික අරන් එන්න කියලා. මල්ලි සාලෙන් ඉටිපන්දම් ටික අරන් එනවා. දැන් අයියා මොකද්ද කරන්නේ? අයියා ඉස්සෙල්ලාම මේ ලොකු කූඩුවේ ප්‍රධාන කූඩුවේ ඉටිපන්දම් පත්තු කරලා දැන් අයියයි කිරයි දැන් මේ ඉටිපන්දම් කූඩු වල පොඩි කූඩු වල පත්තු කරගෙන යනවා. දැන් මල්ලි අතේ තියෙනවා ඉටිපන්දම. ඒකක් තියෙන පත්තු කරලා. ඉතින් මල්ලිට හිතෙනවා මේ ඒ අතේ තියෙන එකෙන් ඒ අර චූටිම කූඩුව පත්තු කරලා බලනවා. මල්ලි මොකද්ද කරන්නේ? අයියටත් කියන්නේ නැතුව ඔන්නෝම පත්තු කරන එක. එකක් පත්තු කරලා ගැම්මත් ආයේ මං එකක් කරානේ කියලා මේ ඊළඟ එකත් පත්තු කරන්න යනවා. ඉතින් එහෙම යද්දි මොකද්ද වෙන්නේ? මල්ලි අතින් බැරි වෙලා එක කූඩුවකට ගිනි ඇවිලෙනවා. අර පොඩිම පැටව කූඩුවකට. මල්ලි පිඹල ඒක මේ ගිනි ගන්න එක නවත්තන්න හදනවා. ඒත් මල්ලිගේ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. ඒ කූඩුව ගිනි ගන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මල්ලි කෑ ගහනවා. ඒ සද්ද ඇහිලා අයියා දුවගෙන ඇවිල්ලා ඒ කූඩුව නිමන්න හදනවා. පිඹල නිමන්න හදනවා. හරියන්නේ නැහැ. තව කූඩුවකට ඇවිලෙනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අයියා ඒ කූඩු දෙක අර අනික් කූඩු වලින් වෙන් කරන්න හදනවා. එහෙම වෙන් කරන්න හදද්දී අයියාගේ ෂර්ට් එකේ අතට ගිනි ඇවිලෙනවා. අයියාගේ අතට ගිනි ඇවිලෙනවා. ඊට පස්සේ අයියා ඒක නිමා ගන්න හදනවා හරියන්නේ නැහැ. ඊට පස්සේ හැමෝම කෑ ගහ දැන් අයියාව අර කූඩුව පැත්තක දැන් අයියට ගිනි ඇවිල්ලාට පස්සේ ඉතින් ඒක නිවන්න ඕනේ. කූඩුව බදාගෙන හරියන්නේ නැහැ නේ. දැන් හැමෝම දැන් අයියාගේ දැන් මේ අත නිමන්න උත්සාහ කරනවා. දැන් අර මල්ලි නංගි කෑ ගහනවා. අම්මයි තාත්තයි දුවගෙන එනවා. ඒත් මේ අයියා හදනවා නිමා ගන්න බෑ. අන්තිමේදී අයියාගේ කමිසේ අතේ ඇති වෙච්ච ගින්න නිමෙන්නේ කොහොමද? තාත්තා ඇවිල්ලා අයියාගේ කමිසේ ඉරලා දැම්මට පස්සේ. ඊළඟට අයියාගේ අත පිච්චිලා තියෙන්නේ. ඒ නිසා තාත්තා කියනවා අයියව ස්පිරිතාලේ අරන් යන්න ඕනේ කියලා. ඒත් එක්කම දැන් මල්ලිටයි නංගිටයි බයයි. ඒගොල්ලෝ අර අයියාගේ කමිස අතට ගිනි ගත්ත වෙලාවේ පටන් ගත්ත ඇඬිල්ල ඒගොල්ලෝ නවත්තන්න නැතුව දිගටම කරගෙන දිගටම අඩාගෙන යනවා. දිගටම අඬනවා. අන්න එතෙන්දී
ජී.බී. සේනානායක අල්ලන්නේ ළමයින්ගේ මනෝභාවය ළමයින්ගේ තත්ත්වය. ඉතින් දැන් අයිය ගැත පිච්චිලා තාත්තා කිරාට කියනවා වාහනේ ගන්න කියලා. වාහනේ කියන්නේ අර බක්කි කරත්තේ. හරි කරත්තේ අරගෙන දැන් අයියවත් ඒකට පටවගෙන දැන් තාත්තා අයියවත් එක්ක කරගෙන යනවා වෙදගෙදරට. වෙදගෙදර කියලා කියන්නේ අපෝතිකරි කෙනෙක් ඉන්නවා ඒගොල්ලන්ගේ මේ ගමේ චුට්ටක් එහාට වෙන්න. එතෙන්ට යන්න පැයක් විතර යනවා එතෙන්ට ගිහිල්ලා එන්න. ඉතින් දැන් මල්ලි හිතනවා දැන් මේ ගිනි ගත්ත නිසා මේක උණ නිසා දැන් අයියා මැරෙයිද කියන බය තමයි මල්ලිට තියෙන්නේ. දැන් මල්ලිට හරි බයයි අයියා ඉස්පිරිතාලේ නම් මැරෙයි. ඉස්පිරිතාලට අරන් ගියාට පස්සේ මැරෙයි. ඊට පස්සේ මිනිහා අරන් ඒ ඔන්නෝම දැන් මල්ලිගේ දැන් එන බයයි. අවුරුදු 7 පොඩි කොල්ලෙක් නේ. ඉතින් ਉਹ හරියට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අයියා ගැන හරි බයයි. ඒ බයත් එක්ක බයයි දුකයි ඒත් එක්කම ලොකුම දුක තමයි අනේ දෙයියනේ මේක උනේ මන් නිසානේ මමනේ මේක කරන්න ගියේ කියන බය ඉන්නේ කියන කලකිරීම තමයි දැන් මල්ලිට හොඳටම තියෙන්නේ. ඉතින් අම්මත් දැනගන්නවා මේක සිද්ධ වුනේ මල්ලි නිසා තමයි මේ කූඩු ගිනි ඇවිලිලා දැන් අයියටත් ගිනි ඇවිල්නේ කියලා. ඒත් බය වෙලා ඉන්න මල්ලිව තවත් බය කරන්න හොඳ නැති නිසා අම්ම මොකද්ද කරන්නේ? අම්මා මල්ලිට දොස් කියන්න යන්නේ නැහැ. ඉතින් දැන් මේ අම්මයි නංගි මල්ලි තුන්දෙනාම දැන් කතාවක් නැතුව සද්ද බද්ද නැතුව හාන්සි පුටුවට වෙලා දැන් මම ස්තෝප්පු ඉඳගෙන බලාගෙන ඉන්නවා අර අයියලා එනකම්. දැන් මල්ලිට හැමතිස්සෙම හිතෙන්නේ අයියා මැරෙයි අනේ අයියා මැරෙයි අයියාගේ මිනිහා අරන් එයි ඔන්න වගේ දේවල්. දැන් ඔහොම ඉද්දි නංගි අඬලා අම්මට තුරුල් වෙලා හාන්සි පුටුවේ ඔහොම නිින්ද යනවා නංගිට. ඊට පස්සේ දැන් මල්ලි බලාගෙනම ඉන්නවා. ඊට පස්සේ එකපාරට නිකන් දැන් මෙතන ඉඳන් ඒ ගෙදරට ඉස්පිරිතාලේ බෙහෙත් කරන ගෙදරට ගිහින් යන්නේ සාමාන්‍ය පැයක වගේ කාලයක්. ඒත් මල්ලිට දැනෙනවා නිකන් දැන් කල්පයක් ගෙවෙනවා වගේ, දවසක් ගෙවෙනවා වගේ. ඉතින් මල්ලිට හිතෙනවා අනේ අයියා මැරෙයි කියලා. ඊට පස්සේ එකපාරට නිකන් මල්ලිට ඇහෙනවා ටිකක් වෙලා දැන් ඔහොම හිටක වෙලා බලන් හිටියට පස්සේ නිකන් මේ හරකෙක්ගේ ගෙජ්ජි හෙල්ලෙන සද්දයක් වගේ ඇහෙනවා. මල්ලි හොඳට කන් දීලා අහද්දි කිරා එකපාරට ගොරෝසු හඳින් ජහ පුතා කියන සද්දෙත් මල්ලිට ඇහෙනවා. දැන් මල්ලිට තිබ්බ බය දෙගුණ වෙනවා. දැන් මල්ලි හිතනවා අනේ දැන් අයියාගේ මලමිනිය ගෙදරට ගෙනත් බායි කියලා. මොකද්ද වෙන්නේ? ඇත්තටම බැලුවොත් අයියා මැරලා නැහැ. අයියා පණ පිටින් ඉන්නවා. තප්පිච්චුනා ගිහලා මැරෙන්නේ නැහනේ. ඊට පස්සේ අම්මයි තාත්තයි ගිහලා අම්මා ගිහලා අයියාව බස්සගෙන කරත්තෙන් එක්කන් යනවා ගේ ඇතුළට. ඊට පස්සේ මල්ලි මොකද්ද කරන්නේ? මල්ලි අර හාන්සි කුටුවට වෙලා එහෙම ස්තෝප්පුවෙම ඉන්නවා. ස්තෝප්පුවෙම ටිකක් වෙලා ඉඳලා දැන් මල්ලි හිතනවා දැන් අනේ අයියා තව චුට්ට වෙලාවකින් මැරෙයිද? දැන් ගෙදරට ආවට පස්සේ මැරෙයිද කියලා. මල්ලිට හරි දුකයි. මල්ලි මොකද්ද කරන්නේ? මල්ලි ටිකින් ටික යනවා අයියා ඉන්න තැනට අයියට කොහොමද කියලා බලන්න. ඉතින් එහෙම ඇද්දි අයියා ඉන්නවා සෝපාවේ ඇල වෙලා අම්මත් ඉන්නවා අයියා ළඟ ඉඳගෙන අම්මා අර අයියාගේ දැන් අර පිච්චිච්ච අත මෙතන වැල්ලමිටි ඉඳන් පල්ලෙහාට වෙලලා තියෙන්නේ පුළුන් තියලා වෙලලා. ඉතින් මේ වෙලපු අත අම්මා තමන්ගේ ඔඩොක්කුවේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මල්ලි එනවා දැකලා අම්මා කියනවා ඩිංගිරිගෙන් බත් චුට්ටක් ඉල්ලගෙන කාලා නිදා ගන්න කියලා. මල්ලි ඩිංගිරිගෙන් බත් ඉල්ලන්න යන්නේ නැහැ. මල්ලි මොකද්ද කරන්නේ? ඒක ඇහුන්නේ නැහැ වගේ අම්මා ළඟට ඇවිල්ලා අම්මගේ කකුල් දෙක ළඟ ඔන්නෝම ඉඳගෙන දනිස් දෙක මැද්දේ ඔළුව ඔන්නෝම ගහගෙන අඬන්න පටන් ගන්නවා. මොකද මල්ලිට හරි බයයි. දැන් අයියා කොයි වෙලේ හරි මැරෙයි කියලා. දැන් මල්ලි අම්මගේ දනිස් දෙක මැද්දේ ඔළුව ගහගෙන මල්ලි අඬනවා. ඉතින් අයියා මොකද්ද කරන්නේ? අර අම්මගේ ඔඩොක්කේ තිබ්බ තමන්ගේ අත අරගෙන මල්ලිගේ ඔළුව හිමින් අත ගන්නවා. අත ගන්න ගමන් අයියා කියනවා මල්ලි ඔය කූඩුව පිච්චුණා කියලා හොම අඬන්න ඕනේ අයියෝ ඒක මොකද්ද? අපි ලබන පාර ඔයිටත් වඩා ලොකු කූඩුවක් හදමු කියලා අයියා කියනවා. ඉතින් මේ මල්ලිගේ මේ හිතේ තිබ්බ දුක ඒත් එක්කම බය දුර වෙලා යනවා නැති වෙලා යනවා. මේ අයියා එකපාරට තමන් මැරෙනවා කියලාවත් තමන්ට අමාරුයි කියලාවත් කියන්නේ නැතුව මේ ඉන්න මේ විදියට කූඩුවක් ගැන කතා කරපු හින්දා. ඉතින් ඔන්න ඔතනින් ප්‍රධාන කතාව ඉවර වෙනවා. ඊට පස්සේ පොඩි කතාවක් තියෙනවා මෙන්න මෙහෙම. කෙටි කතාව ඉවර කරන විදිහ අපි බලමු. ජී.බී. සේනානායකගේ කතාව ලස්සන විදියට ඉවර කරනවා. මිදුලේ දෙල් ගසෙහි බඳින ලද ගොනා තම කරෙහි බැඳි ගෙජ්ජි සොලවා හිස සලනුමට ඇසින. ටිකක් හිටුයි
කිරා ගොනාට ඇමතු වේ. එහාම බෙලෙක් පනිට්ටුවක් කිසිවක හැපී පෙරළුණේය. මහා මාර්ගයේහි බල්ලෙක් බුරාගෙන දිව්වේය. දැවී යාමෙන් පසු ඉතිරි වූ කූඩුවේ කළු උණ කැබලි කිසි විශාල සතෙකුගේ ඇට සැකිල්ලක් මෙන් මහා මාර්ගයේහි පසක තිබෙන සැකි මාගේ සිතට නැගිනි. දල්වන්නට පෙර වෙසක් පහන පිළිස්සී ගියේ යයි මා තුළ ශෝකය ඇති වී. අන්න එතන කතාව ඉවරයි. ඉතින් බලන්න කොයිතරම් පොඩි සිදුවීමක් මුල් කරගෙන කොයිතරම් රසවත් කතාවක් අපිට ගොඩනගන්න පුළුවන්ද කියන එක. ඉතින් ජී.බී. සේනානායක කියන්නේ ගැම්මක් තමයි, වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ගැම්මක් තමයි. අපිට ජී.බී. සේනානායක ගැන හොඳටම කරන්න තියෙන්නේ මෙතන නෙමෙයි. මීට දැන් 10 වසරේ අන්තිම පාඩම අලුත ගෙනා මනාලිය කියලා පාඩමක් තියෙනවා. මම ආසම පාඩමක් මේ පොතේ මම කැමතිම පාඩම. අනිවාර්යෙන් එතනදී අපි තමයි හොඳටම කරේ කියලා කියන්න පුළුවන් වෙනවා. ඉතින් අපි කරගෙන යමු ක්‍රමයෙන් ඊට පස්සේ අපි කොහොම හරි එතෙන්ට එවි. ඉතින් අපි බලමු මෙතන ඉතින් මේකේ මේ විචාර ලියන්න එනවා, රසාස්වාද ලියන්න එනවා. ඉතින් මෙතෙන්දි මේ උද්ෘත ටිකක් අපි හොයලා තියාගන්න ඕනේ. ඉතින් මම කලිනුත් කිව්වා, ඒ වගේම දැනුත් කියනවා මේකේ උද්ෘත එහෙම වෙන කවුරුවත් අපිට දෙන්න ඕනේ නැහැ. මම විශ්වාස කරනවා අපිටම පුළුවන් මේකේ උද්ෘත හොයා ගන්න. ඒ කොහොම වුණත් මම මාක් කරපු උද්ෘත ටිකක් තියෙනවා. ඉතින් ඒවත් මම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. අපි බලමු මේ ලිඛිත අභ්‍යාසයේ විචාර ටිකක් තියෙනවා. අපි බලමු විචාර මාතෘකා ටිකක්, විචාර ටිකක් නෙමෙයි. අපි බලමු ඒවා කොහොමද කියලා. 1. වෙසක් පහන සාර්ථක කෙටි කතාවක්. කෙටි කතා ලක්ෂණ ඇසුරෙන් විමසන්න. ඉතින් මේක කරන්න කලින් මම ඔබට යෝජනා කරනවා අපේ වීඩියෝ මාලාවේ අපි කලින්ම කරා කෙටි කතා ගැන එපිසෝඩ් එකක් ඒක බලලා මේක කරන්න. එතකොට පුළුවන් ලේසියෙන්ම කරන්න පුළුවන්. අපි එතෙන්දි කිව්වා කෙටි කතාවක චරිත ගොඩක් නැහැ, තියෙන්නේ සීමිත චරිත සංඛ්‍යාවේ අතරින් ඉස්මතු වෙලා පේන එක චරිතයයි තියෙන්නේ. මෙතන නම් මොකද්ද ප්‍රධාන චරිතය? මල්ලි. මෙතන ප්‍රධාන චරිතය මල්ලි. ඊට පස්සේ එක ප්‍රධාන සිදුවීමයි. මේකේ ප්‍රධාන සිදුවීමත් එකයි. අර මේ වෙසක් කෝඩුවට ගිනි ඇවිදිච්ච එක තමයි මේකේ ප්‍රධාන සිදුවීම. ඉතින් ඔයගේ ටිකක් තියෙනවා. ඒ අනුව ඔයගොල්ලන්ට ඒක ලියා ගන්න පුළුවන්. 2. වෙසක් පහන කෙටි කතාවේ චරිත නිරූපණය පිළිබඳ ඔබේ අදහස් දක්වන්න. ඒකත් අපිට හොඳට නිරූපණය කරන්න පුළුවන්. අර නංගිගේ වයසත් එක්ක එයාගේ හැසිරීම, අයියාගේ හැසිරීම, අම්මාගේ හැසිරීම, තාත්තගේ හැසිරීම, මල්ලිගේ හැසිරීම මේ හැම එකක්ම නියමෙටම කරලා තියෙනවා. හොඳ චරිත නිරූපණයක් තියෙනවා. 3 වෙනි එක මේක තමයි නිතරම පේපර්ස් වල අහන්නේ, මටත් හම්බෙලා තියෙනවා 3-4 වතාවක්ම. ළමා සිතුවිලි හා ළමා මනස ක්‍රියා කරන අන්දම වෙසක් පහන කෙටි කතාවෙන් මනාව නිරූපණය කෙරේ විමසන්න. ඉතින් මේක තමයි ගොඩාක් අහන්නේ. අර මම කලිනුත් කිව්වා වගේ මේ ළමයින්ගේ මනස හරි පිරිසිදුයි. ඒගොල්ලෝ රණ්ඩු වෙනවා, තරහ වෙනවා. දැන් ඒගොල්ලෝ රණ්ඩු වෙනවා, තරහ වෙනවා. හැබැයි ආයෙමත් ටික වෙලාවකින් යාළු වෙනවා. ඒත් මහ මිනිස්සු එහෙම නැහැ. ඒගොල්ලෝ පොඩි ප්‍රශ්නයක් වුණත් දුර දිග අරන් ගිහිල්ලා ඒගොල්ලේ වෛරය තමන්ගේ ළමයින්ටත් පතුරවලා පුළුවන් නම් ළමයින්ගේ ළමයින්ටත් පතුරවනවා. ඉතින් මේ වගේ වෛරක්කාරයෝ බිහි කරනවා මහ මිනිස්සු. ඒත් පොඩි ළමයි එහෙම නැහැ. ඉතින් ඒකට මම උදාහරණ දෙන්නම්. මගේ මේ උද්දෘත ටිකක් මම දැන් කියන්නම්. ඈ තමා හිඳ සිටි තැනින් නැගිට මා පිටිපසට අවු මාගේ හිසට දැඩිසේ පහරක් ගසා ගෙට දිව ගියාය. අම්මා මට බැන. ඇය සනසමු. මට ඇසින. පියරු දැම්මට මූණේ ගඳ යනවදැයි මම කීවෙමි. නැගණියගේ සිගිති මූණ කෝපයෙන් නැදවිය. අම්මාගෙන් තැලුම්කා හඬන්නට වූ අපි ආලින්දේ මුළු දෙකකට වීම. මුල්ලට වී පැයක් පමණ කඳුළු පිසිමින් සිටි නංගි සෙමෙන් මා ළඟට આવුත් අයියේ කූඩුව බලන්න යමුයි කීවාය. අයියාගේ බැනියමට ගිනි ඇවිලුණු විට නංගීත් මාත් ආරම්භ කළ හැඬුම් අපි නොනැවැත්වීමු. කරත්තේ පමාවන්නේ අයියා දොස්තර ගෙදරදී මලහිනේ මට සිතින. මේ අදහස ඇතිවෙත්ම වියලී තිබුණු මාගේ ඇස් වලට යලි කඳුළු නැගින. අයියා වෙලා තිබුණු තමා අම්මාගේ ඇකින් කියන මාගේ හිස පිළිමදින්නට විය. ඉතින් මේ අයියට මේ දේ උනේ මල්ලි නිසා වුණත් එයා ගොයි වෙලේවත් මල්ලිට බැන්නේ නැහැ. මල්ලිට ගැහුවේ නැහැ. මල්ලිත් එක්ක තරහ වෙලා හිටියේ නැහැ. එයා මල්ලිව සැනසුවා. ඉතින් මේ විදිහටම අපි හැමෝටම වෙන්න පුළුවන්. මේක සහෝදරයෝ අතර විතරක් නෙමෙයි. හැම මිනිස්සෙක් එක්කම, අසල්වැසියෙක් එක්කම, හැම මිනිහෙක් එක්කම අපිට මේ විදිහට වැඩ කරන්න පුළුවන් නම් මීට වඩා ලස්සන ලෝකයක් අපිට හදන්න පුළුවන්. අපේ වෙසක් පහන කෙටි කතාව ගැන කරපු එපිසෝඩ් එකත් මෙතනින් ඉවරයි. ඊළඟ එපිසෝඩ් එකත් එක්ක එකතු වෙලා ඉන්න. මගේ අදහස තියෙන්නේ මේ 10 11 සිලබස් එකම ඉවර කරන්න මේ විදිහට වීඩියෝ හදලා. ඉතින් ප්‍රයෝජනවත් වේවි කියලා හිතනවා. හැමදාමත් කියනවා වගේ
මම මේ උගන්වන්නේ මම ඉගෙන ගත්තේ ඒවා සමහර විට මට සමහර තැන්වල වැරදෙන්න පුළුවන් මග ඇරෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා තියෙනවා නම් සමා වෙන්න. වැරද්දක් තියෙනවා නම් නිදොස් කොට බාර ගන්න. ඉතින් එහෙම නැත්නම් ඔබට පුළුවන් නම් ඊටත් වඩා හොඳයි කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. මොකද එතකොට ඒ වැරද්ද වෙන කෙනෙක් නොකරાવી වෙන කෙනෙක්ට ඒ වැරද්ද කරන්න යනවා නම් හදා ගන්න වගේම මටත් ඒ වැරද්ද හදා ගන්න පුළුවන්. ඉතින් මේ සමහරුන්ට ගොඩාක් ප්‍රශ්න තියෙනවා මේ විචාර රසාස්වාද ගැන. ඉතින් මම හැමදාම කියන්නේ ඕවා මේ සීමා වෙන්න එපා. සමහරු ඉන්නවා විචාර කටපාඩම් කරන් ආවිල්ලා පේපර් එකට ලියන්නේ. ගුරු වැඩනේ වැඩකට නැති දේවල්නේ. ඉතින් විචාර රසාස්වාද ලියන්න කලින් විඳලා ඉන්න. විඳීම නැත්තම් අපිට ඒක ලියා ගන්න බෑ. ඊට පස්සේ ඉතින් අර කටපාඩම් කරන් ආවිල්ලා ලියන ක්‍රමය තමයි ඉතින් කරන්න වෙන්නේ. වැඩක් නැහැ ගොබ්බයි තනිකර ගොබ්බයි. ඉස්සෙල්ලා විඳින්න. එන්න අපි ෆීල් කරමු. ෆීල් කරාට පස්සේ විචාර රසාස්වාද ඔටෝම ලියා ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විචාර රසාස්වාද ගැන එහෙම කතා කරද්දී මම ඔබට යෝජනා කරනවා මෙන්න මේ කියන එහෙම පොත් සෙට් එකක් යනවා සන්තව ආයතනයෙන් ගහන්නේ. සන්තව ප්‍රකාශන ආයතනයෙන්. මේකෙන් කරන්නේ මේ එක අවුරුදු වල. දැන් මේ අවුරුද්ද ගත්තොත් මේ අවුරුද්දේ පළ වෙන කවි පොත් හැම එකක්ම තියෙනවා. හැම එකක් ගැනම තරගයක් පවත්වනවා. ඉතින් ඒ තරගෙට අපිට මේ අවුරුද්දේ පළ වෙච්ච ඕනෑම කවි පොතක් ගැන ਵਿਚාරයක් ලියන්න පුළුවන්. අර අච්චු පොතේ තියෙනවා වගේ ඒකේ දෙන්නේ කවි පන්තියක් නේ මෙන්න මේ නිර්දිෂ්ට කොටසින් ඔයා ලියන්නේ. මේක එහෙම නෙමෙයි. කවි පොතක්ම දෙනවා. පොතක් අරන්. ඔයයි පොතේ ඔය කැමති දේවල් ගැන ලියන්න කියලා. ඉතින් මේක සාමාන්‍යයෙන් ටිකක් ලොකුවට කරන ਵਿਚාරයක්. ඒ වගේම ගොඩක් ක්වොලිටි ස්ටෑන්ඩඩ් විචාර වැඩසටහනක් තමයි මේක. ඉතින් මේ තියෙන 2017 සිංහල කවිය ගැන කරපු තුලනාත්මක විමසුම් සමග සන්තව කාව්‍ය විචාර සම්මාන 2018 ජයග්‍රාහී විචාර ටික. ඉතින් මේ වගේ පොත් ගොඩක් තියෙනවා අවුරුද්දෙන් අවුරුද්දට ගහපු. ඉතින් මේ 2020 ගිය අවුරුද්දේ ගහපු එකේ මේ මගේ යාළුවෙක් ඉන්නවා සුභාෂිත ලක්මින කියලා. මිනිස්සයා තමයි දෙවෙනි ස්ථානේ ගත්තේ. ඉතින් එයත් ඕගොල්ලෝ වගේම 11 වසරේ කෙනෙක්. මේ මම වගේම 11 වසරේ හිටපු කෙනෙක්. දැන් අපි විභාගෙ ඉවරයිනේ. ඉතින් ඒ වගේ තත්යකට එන්න උනත් අපිට බැරි කමක් නැහැ. ඉතින් මේ පොත් ටික ආශ්‍රය කරන්න එතකොට ඕගොල්ලන්ට රසාස්වාදය සහ ਵਿਚාරය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේ තිමිරියාගම බණ්ඩාරමාමගේ මාම මූලික වෙලා කරපු පොත. ඉතින් මේ වගේ පොත් මාලාවක්ම තියෙනවා. ඊළඟට අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ තුම්මන් හන්දිය කියන කොටස. මහාගම සේකරයන් කියන්නේ ලංකාවේ කවිය ගැන කතා කරද්දී හදවත වගේ කොටසක්. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. ආයෙමත් අපි හම්බෙමු මේ වගේ දැනුම බෙදා ගන්න වැඩසටහනකින්. අදට යන්න.